අයිබෝවන් නිමවුණු දවසේ සත්‍ය සීතින් දකින්න එකතු වන්න සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දිනසියෙන් ජනතා අපේක්ෂා අනිවාර්යෙන් ඉටු කළ යුතු බව ජනපති පවසයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පනත් ලබන මාස වන විට පාර්ලිමේන්තුවට දුම්වැටි අසුරනවල 80%ක රූපමය අවවාද ඇතුළත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. සූකර වුණ ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙයි. දැනටමත් 700ක් මරුට. දිනසියය අවසන් වන විට බලාපොරොත්තු ඉලක්ක සපුරා තිබීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ පැවති රජයේ දිනසියේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් සහ සම්පත් ලබා දීම සහ ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අතරතුරදී රජයේ දිනසියේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් සහ සම්පත් ලබා දීම සහ ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා, අමාත්‍ය මණ්ඩල ලේකම් එස්. අබේසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා යන මහත්තුරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම් වරුන් පිරිසක් සහභාගී වී සිටියා. ඉතාමත්ම ඉහළම ප්‍රමුඛතාවයේදී යුතු වැඩසටහනක් වශයෙන් දිනසියේ වැඩසටහන රජයේ ඉදිරි පැවැත්ම සහ ජනතාවගේ ප්‍රසාදය තිබෙන්නේ මේ දිනසියේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා පෙන්눔 කරන ප්‍රතිඵල මතයි. දිනසිය අවසන් වෙන විට පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක ඒ ආකාරයෙන්ම සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය වෙනවා. දිනසියේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පොදුවේ ගත්තාම රට තුළ ජනතාවගේ පැත්තෙන් ප්‍රසාදයක් තිබෙනවා. අපි මේ ප්‍රසාදය අවම කරගන්නේ නැතුව ඉදිරියට තවත් මේ සම්බන්ධයෙන් ජනතාවට ආකර්ෂණීය වෙන විදිහට අපි කෙරේ විශ්වාසයක් ඇති වෙන විදිහට මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම තමයි ඉතාමත්ම අත්‍යවශ්‍ය වන්නේ. අපේ රට තුළට වඩා රටෙන් පිට දැන් ඔය පැමිණෙන විදේශීය ඇමතිවරු නායකයින් පහුගිය කාලේ ආපු ඒ වගේම තානාපති අංශ ඒ හැම කෙනෙක්ම හම්බෙලා කතා කරනකොට දිනසීය ගැන තමයි කතා කරන්නේ. ඒගොල්ලන්ගේ ලොකු ප්‍රසාදයක් තියෙනවා. ඒක නිසා මේ ගැන රට ඇතුළේ වගේම රටෙන් පිටත් දිනසීයක් ඇතුළත මේ යොදාගෙන තියෙන මේ විදිහේ පිළිලක් වෙන කොහෙවත් කෙරලා නැති නිසා මේ පිළිබඳව පුළුල් අවධානයක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ උපනායක මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමාගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක උත්සවය අද පැවැත්වුණා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී රවි සමග රට දිනවමු ජයග්‍රහණයේ ගමන අරමුණු යන්න තේමාව කරගනිමින් මෙම උත්සවය පැවැත්වුණා. කොළඹ අපි සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා. පැවැන්ත ඒකාධිපති පාලනයකට බයෙන් ගැහි කට අරින්න නැතුව හැංගි හොරාගේ යුගය ජනතාව ඉවසුව ඇති කියලා එකහසේ එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදයේ අන්තිම තියෙන එළිය නිවේගෙන යන අවස්ථාවක එළියට ඇවිල්ලා ජනවාරි මාසයේ 8 වෙනිදා මේ රටේ දැවැන්ත ඉතිහාසයේ වෙනසක් ඇති කරා. මේ දවස් 100 ආණ්ඩුවක් නොවේ මේ පත්තර තිබෙන්නේ. ඊට පස්සේ දීර්ඝ කාලින ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන රටේ තියෙන දූෂිත පාලන පෞල්වාදය එළියට තල්ලු කරන නැවත ජනතාව මුල් කොටගෙන පාලනය කරන යුගයක් ඇති වෙලා තියෙන නිසා මේක ඉදිරියට ගමන් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි ඇති කළ යුතුයි. මේක දවස් 100 වැඩ කර නෙමෙයි. මේක 2015 ඔබතුමාලා තුලින් අනිවාර්යයෙන්ම අපි මේ පාර්ලිමේන්තු සටන ජයග්‍රහණය අතිවිශිෂ්ට මට්ටමට ජයග්‍රහණය කරනකොට මීටත් වැඩිය බලාපොරොත්තු වෙන්න පුළුවන් 2016 අයවැය අපි ඉදිරිපත් කරනවා කියන එක මේ අසින් මතක් කරන්න කැමතියි. මෙන්න අපි දවස් 29කින් මේ දවන්ත රාජපක්ෂ පෞල් පාලනය අවුරුදු 11කට කරන්න බැරි දේ අපි කරලා පෙන්වනවා. අපේ මේ ඡන්ද කරන අවස්ථාවේදී අපින් කරේ කොහොමද මේ අපි විධායක බලතල අපි ළඟ තියාගෙන අපට බැරි එක කරන්නේ කොහොමද කියලා අභියෝග කිරීමට මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ රවිලා දුන්න හොඳම උත්තරේ තමයි දවස් 29න් අපි දවස් 100 තියෙන පොරොන්දු 100ක් තිබ්බා. ඒකෙන් 67ක් අවසන් කළා තියෙනවා කියන එක මේ අවසන්යේ මතක් කරගන්න.
ඉතාමත් රටට අහිත කර තියෙන විදිහට ජනාධිපතිතුමා අහෝසි කරන්නේ. මේක පැලැස්සර ආරෝපණය නෙමෙයි. මේක සම්පූර්ණයෙන් අහෝසි කිරීම. ඒක මාර්තු මාසයේ පළමු සුමානේ ඒක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ සමස්ත පාර්ලිමේන්තුව තුලින් ඒ වරම ලබා ගන්නවා. එක්සත් ජාතික පක්ෂ මේ රටට හඳුන්වලා දුන්න විධායක ජනාධිපති ධූරය ඒක 18 වතාවක් ඒක සංශෝධන කළා. මාර්තු මාසයේ අග හෝ අප්‍රේල් මාසයේ අනිවාර්යයෙන්ම මේක අහෝසි කරනවා කියන එක නැවත මෙතන අපි පොරොන්දු වෙන්න කැමතියි. නවරජය සැමවිටම වගකිය යුත්තේ මෙරට ජනතාවට මිස ජාත්‍යන්තරයට නොවන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන බව. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායකවරයා යොමු කළ පැනයකට පිළිතුරු වශයෙන්. එවකට විපක්ෂයේ හිටපු අපි දිගින් දිගටම කියාගෙන හිටියේ අප රටට එරෙහිව මානව අයිතීන් කඩ කිරීමේ චෝදනා හෝ යුද අපරාධ චෝදනා ඇතනම් ඒවා පරීක්ෂා කළ යුත්තේ දේශීය අධිකරණ ස්වාධීන පද්ධතියක් තුළ බවට. මෙවැනි චෝදනාවලට වරදකරුවා නැත්නම් ඒ අයට දඬුවම් කළ හැකි නීති පද්ධතියක් අප රට තුළ සතු බවටද ඒ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරා. එදා අපි හිටි ස්ථාවරය අදත් වෙනස් වී නැති බවට ප්‍රකාශ කරන්න කැමැති. අපි ඉදිරිපත් කළ වෙනසකට එක්වෙමු 100 දිනකින් අලුත් රටක් කියන ලියවිල්ලේ දින 100ක් ඇතුළත ක්‍රියාවට නංවන සහන වැඩසටහන් තුළ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ස්ථාපිත කළ රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා නැති නිසා එවැනි චෝදනා වෙතොත් යුක්තිය පසදලීමේ කාර්ය දේශයේ ස්වාධීන අධිකරණයක් යටතේ සිදු කරනවා කියලා අපේ මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිවම ප්‍රකාශ කරා. අපි මෙවැනි දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට කටයුතු කරන්නේ ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දුවක් අනුව නොව අප රටේ ජනතාවට පසුගිය ජනාධිපතිවරණයේදී ලබා දුන් ජනවරමක් ඉෂ්ට කිරීමක් වශයෙන් බව මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ. අපි හැම විටම වග කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට නොව මේ රටේ ජනතාවටයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ප්‍රජාව සමග යලි සුහදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ලබා ගත හැකි සියලු වාසි සියල්ල අප රට ජනතාවට ලබා දීමත් අපේ මූලික අරමුණයි. දුම්වැටි ඇසුරුම් වල රූපමය අවවාද 80%ක් දක්වා වැඩි කරන දුම්කල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වුණා. මෙම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. විවාදයේදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ දුම්කල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත් ජාතික ඖෂධ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ විප්ලවීය වෙනසක් සිදුවන බවයි. ලෝකයේ බොහෝ රටවල් මෙම රූපමය අවවාද ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශයේ 40%ක් සහ තායිලන්තයේ 85%ක්, ඉන්දියාවේ 85%ක්, නේපාලයේ 90%ක් ක්‍රියාත්මක කරනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ සඳහා කැපවී කටයුතු කළ අතර ඒ නිසාවෙන් ජාත්‍යන්තරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එතුමා ඇගීමටද ලක් වුණා. මෙරට දුම්කල පාලනය අතින් ජාත්‍යන්තරයේ 42 වෙනි ස්ථානය හිමි වී තිබූ අතර මේ වන විට අප රට දෙවන ස්ථානයට පත් වී තිබෙනවා. ඒ අනුව දුම්කල නිෂ්පාදන ඇතුළත් සෑම පැකැට්ටුවකම ඉදිරිපස සහ පිටුපස දෙපැත්තෙන්ම ඉහළ මතුපිට පුෂ්ඨය 80%ක ප්‍රමාණයකින් ආවරණය වන පරිදි සෞඛ්‍යමය රූපමය අවවාද ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ සමග අදාළ ඇසුරුම් වල එක් නිෂ්පාදනයේ අඩංගු තාර සහ නිකොටින් ප්‍රමාණය නිශ්චිතව දැක්වෙන ලේඛනයක්ද දෙපැත්තෙන්ම ප්‍රදර්ශනය කළ යුතුයි. මෙම රූපමය අවවාද ඇතුළත් නොවන සිගරට් පැකැට්ටු අලෙවි කිරීම, බෙදා හැරීම සහ ගබඩා කිරීම රුපියල් 50,000ක දඩයක් සහ අවුරුදු 6ක සිරදඬුවමකට යටත් වන වරදක් බවද මෙම පනත් කෙටුම්පතෙහි වැඩිදුරටත් දැක්වෙනවා. ශ්‍රී නාරද පදනම් සංවිධානය කරන ශිෂ්‍යත්ව බෙදා දීමේ වැඩසටහනක් අද මර්දාන ටවර් හෝල් රඟහලේදී පැවැත්වුණා. මෙහිදී මේජර් ජෙනරාල් ජී.ඒ. චන්දසිරි මහතාට, බෞද්ධ කටයුතු අධ්‍යක්ෂක ජෙනරාල් චන්දසෝම ගමගේ මහතාට, කොළඹ මධ්‍යම රථවාහන සහකාර පොලිස් අධිකාරී සුමිත් නිශාන්ත සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පරම යන මහත්වරුන්ට සමරු පළක ප්‍රදානය කරනු ලැබුවා. ශාස්ත්‍රපති කොළොන්නාවේ නාරද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාසල් ළමුන්ට හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව බෙදා දීමේ අරමුණු කරගනිමින් මෙම උත්සවය පැවැත්වුණා. ප්‍රධාන ආරාධිතයා ලෙස සැපමිනි අමරපුර ධම්මරක්කිත මහානායක රාජකීය පඬිත තිරිකුණාමලේ ආනන්ද මහානා හිමියන් අතරින් මෙහිදී සමරු පළක ප්‍රදානයක්ද සිදු වුණා. මේ අවස්ථාවේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පරම මහතාද සම්මානයෙන් පිදුම් ලැබුවා. ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ කලා කුසලතාවයන්ද මෙහිදී එළි දක්වනු ලැබුවා.
නනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත නටාල් ගුණාලියා මහතාගේ මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව හා සම්මානද සිසුන් වෙත ප්‍රදානය කරනු ලැබුවා. දීප්‍රාප්ත ශිෂ්‍යත්ව වැඩසටහන අපි කරුණු දෙකයි බලන්නේ. කරුණක් තමයි ඔවුන්ගේ අධ්‍යාපනයේ පවතින උනන්දුව, දෙවෙනි කාරණාව ඔවුන්ගේ ආර්ථික පසුබිම. මේ දෙක තහවුරු කරගෙන තමයි අපි මේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා යොදාගන්නේ. පාසල් දරුවන්, ඒ වගේම විශ්වවිද්‍යාල දරුවන් මේ දක්වා අපි ළමුන් හැම වසරකම 150කට ආසන්න පිරිසකට මේ කටයුත්ත සිදු කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ වර්ෂයෙන් වර්ෂය මේ අභිවෘද්ධිය කරා ගෙන යන්න. එහි ප්‍රතිලාභය අපට නොව මේ දැයේ ඉගෙන ගන්නා සියලු දරුවන් වෙත යොමු කරවීම සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනට අමතරව විහාරස්ථානයේ මුල් කරගෙන දිනපතා පාසල අවසන් වෙච්ච පසු සියලු දරුවන් විහාරස්ථානයට එනවා හවස අධ්‍යාපනය හදාරන්න. ඒ සඳහාත් අපි සියලුම දරුවන් තෝරගෙන දරුවන් 100ක් පමණ අධ්‍යාපනය ලබනවා. මයින්ඩ් මාස්ටර් IT පාසල හරහා වසරකට ළමුන් 250කට පමණ නොමිලේ පරිගණක දැනුම ලබා දෙනවා. 2011 වසරේදී ප්‍රදේශවාසීන්ගේ සහ දෙමව්පියන්ගේ දැඩි විරෝධතාවය මත ඉවත් කරන ලද මැදිරිගිරිය ප්‍රාථමිකාංශය කෙරෙහි වර්තමාන රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව 2016 වර්ෂයේ සිට මැදිරිගිරිය ප්‍රාථමිකාංශය නැවත විවෘත කිරීමට නියමිතයි. මැදිරිගිරිය ජාතික පාසලෙන් ප්‍රාථමික අංශය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය 2011 වර්ෂයේ ප්‍රදේශවාසීන් ඇතුළු පාසල් දරුවන්ගේ දෙමව්පියන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කෙරුණා. මෙහිදී කොළඹ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදු කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය සියත ටීවී අප ප්‍රවෘත්ති අංශය මගින්ද විකාශය කරනු ලැබුවා. එහෙත් එදා සිට නිලධාරීන් නිසි ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැහැ. එහෙත් අද ඊට නියම ප්‍රතිචාරය වර්තමාන රජයේ විසින් ලබා දුන්නා. ඒ ප්‍රදේශයේ ජනතාව මෙන්ම පාසල් දරුදැරියන්ගේ බලාපොරොත්තු මල් පල ගන්වමින් උතුරු මැද පළාත් මහ ඇමති පේශල ජයරත්න සහ උතුරු මැද පළාත් විපක්ෂ නායක සිඩ්නි ජයරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ නැවත 2016 දී ප්‍රාථමික පාසල විවෘත කර දරුවන්ට ශිල්ප හැදෑරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙහිදී ඊට අදාළ ප්‍රතිපාදන සහ භූමිය වෙන් කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරුණා. බ්‍රිටිෂ් කවුන්සිල් අධ්‍යාපනික ආයතනය මගින් සංවිධානය කරන ලද එක්සත් රාජධානී අධ්‍යාපනික ප්‍රදර්ශනය අද පැවැත්වුණා. හෙට මෙම ප්‍රදර්ශනය මහනුවර ක්වීන්ස් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි. බ්‍රිටිෂ් කවුන්සිල් අධ්‍යාපනික ආයතනය මගින් 22 වන වරටත් සංවිධානය කරන ලබන අධ්‍යාපනික ප්‍රදර්ශනය අද කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. මේ සඳහා විදේශීය විශ්වවිද්‍යාල 20කට අධික සංඛ්‍යාවක් සහභාගීව සිටියා. මෙහිදී විදේශගතව හෝ ශ්‍රී ලංකාවේ සිට අදාළ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට ඉඩ සැලසෙනවා. එමෙන්ම තමන් කැමති ක්ෂේත්‍රයක් ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමටද මෙහිදී කටයුතු යොදා තිබුණා. කොළඹ අධ්‍යාපන ප්‍රදර්ශන කටයුතු අද අවසන් වුණු අතර හෙට මෙම ප්‍රදර්ශනය මහනුවර ක්වීන්ස් හෝටල් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතයි. බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය මගින් සංවිධානය කරන එඩියුකේෂන් UK අධ්‍යාපන ප්‍රදර්ශනය අද දින කොළඹ හිල්ටන් හෝටලේ උදේ 11 ඉඳලා හවස 5 දක්වා පැවැත්වෙනවා. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලය 20කට වැඩි ප්‍රමාණයක් මෙම එක්සිබිෂන් එකට සහභාගී වෙනවා. හෙට මෙම ප්‍රදර්ශනය තියෙන්නේ මහනුවර ක්වීන්ස් හෝටලේ දවල් 12 සිට හවස 5 දක්වා තියෙනවා. ඔබට අධ්‍යාපන විස්තර ලබා ගැනීමට විශ්වවිද්‍යාලවල විස්තර ලබා ගන්න අවශ්‍ය නම් අපි ආරාධනා කරනවා ඔබට හෙට මහනුවර ක්වීන්ස් හෝටලයට පැමිණෙන්න කියලා. දවසේ පුවත්පත් ඉපරම දැන් දිවයින රටවල් 17ක තානාපති කාර්යාල සුබසාධන නිලධාරිනුත් යලි කැඳවයි. නව යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා තානාපති කාර්යාල ව්‍යාපාර මධ්‍යස්ථාන වෙලා ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි. රජය වී කිලෝ ලක්ෂයක් මිලදී ගනී. අනුරාධපුරයට අලුත් වකුගඩු නිවාරණ ඒකකයක්. ලෝක රූරැජින ශ්‍රී ලංකාවේ ගස් සිටුවයි. සිගරට් පැකැට්ටුවේ රූපමය අවවාදය 80% කරයි. රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර මුවාවෙන් කුඩු ගෙනල්ලා. සිරකරුවන්ගේ ගේම් සොයන්න ස්කෑන් යන්ත්‍ර. දිනමින මහින්දානන්දගේ සජින්වාස්ගේ වත්කම් සොයන්න අධිකරණය නියෝග කරයි. වරාය හිටපු සභාපතිගේ වත්කම් වාර්තා ඉල්ලයි. 18 වංගුවට ගල් පෙරලේ. නවරජයේ ව්‍යාපෘතීන්ට ආධාර දෙන බවට ලෝක බැංකුව ජනපතිට සහතික වෙයි. ලෝක රූරැජින ශ්‍රී ලංකාවේ මැයිදිනිය සමරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කමිටුවක්. රාජපක්ෂ රෙජිමයට දිය නොහැකි වූ සහන රැසක් අපි සති දෙකෙන් ලබා දුන්නා. අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කියයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හමුවට ඇමති මංගල ජිනීවා යයි. ලංකාදීප
වීරවංශ බිරිය ගෙදර නෑ. පොලිසිය හිස් අතින්නේයි. සැඟවී ඇතිදැයි නිවස පරීක්ෂා කරලා. අත්තඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 6ක්. වත්කම් පරීක්ෂාවට උසාවියෙන් අවසර. සජින්වාස් ප්‍රියත් බන්දු මහින්දානන්ද. ජනපතිගේ තටු කැපීම ඊළඟ ජනපතිගේ සිට 19 වන සංශෝධනය මාර්තුවේ මැති සභයට. ඖෂධ පනත 4 වෙනිදා විවාදයට. ජෝන්ට එරෙහි විශ්වාස භංගය එන මස මුලදී. දැන් කෙටි විරාමයක්. වේගයෙන් ව්‍යාප්ත වන සූකරවුණ හමුවේ ඉන්දියාව ප්‍රාන්ත කීපයක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. රෝගීන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 700කට අධිකයි. සූකරවුණ හමුවේ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව රාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තා වන බව. ඊට අමතරව ගුජරාට්, මහාරාෂ්ට්‍ර, තෙලඟනා හා ආන්ධ්‍ර යන ප්‍රාන්තවලද මේ වන විට මෙම H1N1 වෛරසය ව්‍යාප්තිය දැකිය හැකියි. එසේම පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වී ඇති සූකරවුණ වැළඳුණු රෝගීන් සංඛ්‍යාව 11000කට අධිකයි. කෙසේ වෙතත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වෛරසය මැඩ පැවැත්වීමට නිසි පියවර ගෙන නැතැයි එරටවැසියන් සෞඛ්‍ය බලධාරීන්ට හා රජයට චෝදනා නගනවා. බලධාරීන් පවසන්නේ වෛරසයේ ව්‍යාප්තිය මේ වන විට මදක් පාලනය වී ඇති බවයි. එසේම ඊට අවශ්‍ය ඖෂධ වර්ග රෝහල් වෙත සැපයීමට කටයුතු කර ඇතැයි බලධාරීන් පවසන බව. 2009 වසරේදී මෙක්සිකෝවෙන් මුල්වරට සොයා ගැනුණු සූකර උණ රෝගය මේ වන විට රටවල් රැසක් පුරා ව්‍යාප්ත වී ගොස් තිබෙන බව. රුසියාව හා බටහිර රටවල් අතර පැවති නෞකාඩුව තවත් උග්‍ර කළ යුක්‍රේන අර්බුදය සඳහා අදට වසරක් සපිරෙනවා. ඊට සමගාමීව යුක්‍රේනයේ පුරාද විවිධ සැමරුම් උත්සව පැවැත්වුණා. යුක්‍රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යානුකෝවිච් යුරෝපා සංගමයට පිටුපා අසල්වැසි රුසියාවත් සමග ගිවිසුමකට එළඹීම මෙම යුක්‍රේන රුසියානු අර්බුදයේ මූලාරම්භයයි. ඒ අනුව අදාළ ගිවිසුමට විරෝධය පා යුක්‍රේන වැසියන් කිව් අගනුවරින් ඇරඹු මහජන විරෝධතාවන්ට අදට වසරක් සපිරෙනවා. කෙමෙන් කෙමෙන් වර්ධනය වූ මහජන විරෝධතා වික්ටර් යානුකෝවිච් රටින් පළවා යාමටද සැලැස්සුවා. ඉන්පසුව නැගෙනහිර යුක්‍රේනයට අයත් තිබූ ක්‍රයිමියාව රුසියාව ඈඳාගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද වනතුරුත් රුසියානු කැරලිකරුවන් හා යුක්‍රේන හමුදාව අතර නැගෙනහිර යුක්‍රේනය වෙනුවෙන් දරුණු ගැටුම් පවතින බව. වසරක් පුරා පැවති ගැටුම් හමුවේ මේ වන විට පුද්ගලයන් 5000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව අවසන්. මෙම අර්බුදයේ වර්ෂ පූර්ණ සැමරුම අද යුක්‍රේනය හා රුසියානු වැසියන් කඳුළු පිරි දෙනතින් යුතුව සැමරුවා. ලෝ පිහිටි උසම ගොඩනැගිලි වලින් එකක අද අලුයම ගින්නක් හටගත්තා. ඒ ඩුබයිහි පිහිටි ටෝච් ටවර් නම් වූ සුපිරි නිවාස සංකීර්ණයයි. අඩි 1100ක උසකින් යුතු මහල් 79කින් සමන්විත ටෝච් ටවර් හි අද අලුයම දෙකට පමණ මෙම ගින්න හටගෙන තිබෙන බව. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ගොඩනැගිල්ලේ 50 වන මහලෙහි මෙම ගින්න හටගත් බවයි. ගොඩනැගිල්ලෙහි අධික උස හා අලුයම් කාලයේ පැවති සිසිල් සුලන්දාරා හමුවේ මද වේලාවක් තුලදී මහල් කීපයක් පුරා ගින්න පැතිරී ගොස් තිබුණා. කෙසේ වෙතත් ගොඩනැගිල්ලේ ස්ථාන දෙකක පිහිටි මහල් කිහිපයක් ගිනිගන්නා අයුරු විදෙස් මාධ්‍ය නිකුත් කළ දර්ශන වලින් නිරූපණය වනවා. ගින්නට හසු වී විනාශ වී ගිය යම් යම් කොටස් සුළඟට අසු වී විසි වී ගොස් අසල පිහිටි මහල් සංකීර්ණයට පතිත වන අයුරුද එම දර්ශන වලින් නිරූපණය වනවා. කෙසේ වෙතත් ගින්න හටගත් හේතුව හා ඒ හමුවේ අනතුරටපත් වූ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ. ඩුබයිහි පිහිටි මහල් 34කින් යුතු වූ ටැම්වීල් ගොඩනැගිල්ලේද පසුගිය 2012 වසරේදී ගින්නක් හටගත් අතර දැල්ලුණු සිගරට්ටුවක් ඊට හේතු වුණා. යලිත් කෙටි විරාමයක්. එකොළොස් වන ලෝක කුස්නාන තරඟාවලියේ 10 වන තරගයේ ලෙස අද බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදී ලකුණු 150ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩකයින් අද සමත් වුණා. එකොළොස් වන ලෝක කුස්ලාන තරඟාවලියේ බී කාණ්ඩය යටතේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර තරගය අද ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වුණා. කාසිය වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් පමණක් දැවි ලකුණු 310ක් රැස් කළා. ලෙන්ඩින් සිමන්ස් සහ දිනේෂ් රාම්ඩීන් අර්ධ ශතක ලබා ගත් අතර ඩැරන් බ්‍රාවෝ ලකුණු 49ක් ලබා ගත්තා.
ලකුණු 310ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු මුල්පල පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් කොදෙව් පන්දු යවන්නන් එක් ලකුණක් තුල කඩලු 4ක් බිඳ දැමුවා. එක් දින ජාත්‍යන්තර තරගයකදී කඩලු 4ක් එක් ලකුණකදී බිඳ වැටුණු පළමු අවස්ථාවද මෙය වනවා. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 39ක් තුල සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 160ක් පමණි. උමා අක්මාල් ලකුණු 59ක් සහ සොයිඩ් මස්සූඩ් ලකුණු 50ක් රැස් කළා. ජෙරෝම් ටේලර් සහ අන්ද්‍රේ රසල් කඩලු 3 බැගින් බිඳ දැමුවා. ඒ අනුව අද පැවති තරගයෙන් ලකුණු 150ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ සමගින් අදට නිමිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත් වෙනවා. හමුවෙමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.